ආයුබෝවන්. ජාතික රූපවාහිනිය මගින් මෙහෙවන රූපවාහිනී ජාතික පාසල් වැඩසටහන් මාලාවේ භෞතික විද්‍යා විෂයත් අරගෙන තමයි මම අද ඔයගොල්ලන් ඉදිරියට ආවේ. ඉදිරියේ පැමිණෙන උසස් පෙළ විභාගය එහෙම නැත්නම් අගෝස්තු මාසයේදී තමයි උසස් පෙළ විභාගය තියෙන්නේ. අගෝස්තු මුල පටන් ගන්නව නේද? එතකොට මේ විභාගයට දැන් ඔයගොල්ලෝ ගොඩක් සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු මේ පාඩම් මාලාවේ අදත් කරන මේ කොටස් ටිකෙන් ඔයගොල්ලන්ගේ විභාගයට කිසියම් අත්වැලක් සපය ගන්න. මොකද අදත් මම තීරණය කළා ඔයගොල්ලන්ට පුනරීක්ෂණ අභ්‍යාස ටිකක් එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණ ඔයගොල්ලන්ගේ සිලබස් එකෙම සකස් කරපු සම්පූර්ණ විෂය මාලාවෙම විවිධ ඒකක යටතේ සකස් කරපු ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක. මුලින්ම බලමු අපි බහුවර්ණ ප්‍රශ්නයක් දිනවා ඔයගොල්ලන්ට සපයලා තියෙන ප්‍රශ්න පත්‍රයේ බලන්න තුන්වෙනි ප්‍රශ්නේ විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. විශාලත්වයේ නිව්ටන් 5ක් හා 10ක් වෙන විශාලත්වයේ 5ක් හා 10ක් වෙන දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය විය නොහැක්කේ. දැන් බලන්න අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ. විශාලත්වයේ 5ක් හා 10ක් වෙන දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය විය නොහැක්කේ. දෛශික දෙකක්. දෛශික දෙකක් සාමාන්‍ය ආකාරයට එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න බෑ. මොකද අපි එහෙම කරන්නේ අදිශයක්. දෛශික දෙකක් එකතු කරන්න නම් දෛශික දෙකක විශාලත්වය ගැන සිතන්න වෙනවා. ඒ වගේම දෛශිකයවල දිශාව. එහෙම නැත්නම් නිශ්චිත දිශාවක් තියෙන දෛශිකයක් කියන්නේ නිශ්චිත දිශාවක් පවතින විශාලත්වයක් පවතින රාශියක්. එනවා මේ දිශාව ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. මෙතන තියෙන විශාලත්වය 5ක් සහ 10ක් වෙන දෛශික දෙකක. ඒතර දෛශික දෙකම ඒකරේඛීය නම් එහෙම නැත්නම් සමාන්තර නම් සහ එකම දිශාවට තියෙනව නම් අපිට පුළුවන් මේ දෛශික දෙකේ එකතු එහෙම නැත්නම් ඓක්‍ය විදියට ගන්න මේ විශාලත්වයන් දෙක එකතු වෙන. මොකද 5යි 10 එකතු කරාම අගය කීයද? අගය නිව්ටන් නැත්නම් ඒ අදාළ ඒකකෙන් 15ක් වෙනවා. ඒ වගේම ඒකරේඛීය වෙලා නැත්නම් සමාන්තර වෙලා මේ දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා. මේ දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වුණා නම් එතකොට මේ අපිට සම්ප්‍රයුක්ත දෛශිකය එහෙම නැත්නම් ඓක්‍ය විදියට ගන්න වෙන්නේ මේ දෙකේ අන්තරය. විශාලත්වයේ වැඩි දෛශිකයේ විශාලත්වයේ අඩු දෛශිකයේ විශාලත්වය අඩු කළාම අපිට ඒ සම්ප්‍රයුක්ත දෛශිකය ලැබෙනවා. ඒතකොට 10න් 5ක් අඩු කරාම එනවා 5යි කියලා. එහෙමනම් අපිට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනකොට අන්තරය ගන්න නිසා අපිට එන්නේ අවමගයේ 5යි. උපරිමගයේ එනවා 15ක්. එහෙමනම් මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්ත හැම විටම මේ 5 සහ 15 අතර තමයි අපිට ලැබෙන්නේ. උපරිමගයේ 15 ඊට වඩා ගන්න බෑ. ඒ වගේම අවමගයේ ප්‍රතිවිරුද්ධ වුණොත් අවමගයේ 5යි. එහෙමනම් අපි මෙතනින් පිළිතුරක් තෝරන්න වෙන්නේ මෙන්න මේ 5 සහ 15 5 හෝ 5ට වැඩි 15 හෝ 15ට අඩු වගයක් තමයි තෝරා ගන්න වෙන්නේ. බලන්න මේ වගේ පිළිතුරක් තියෙනවද කියලා. පිළිතුරක් තියෙනවා. මොකද්ද පිළිතුර? අගය 4ක් වෙන එක තමයි පිළිතුර වෙන්නේ. එහෙනම් අගය 4ක් වෙන එකේ පිළිතුර වෙන්නේ කී වෙනි පිළිතුරද? පිළිතුරු අංක 5 නේද? පස්වෙනි පිළිතුරේ තමයි විශාලත්වයේ විය නොහැකි දෛශිකය වෙන්නේ. ඊළඟට මම තෝරාගත්තා යාන්ත්‍ර විද්‍යාව ඒකකයෙන්ම තවත් ගැටලුවක් බලන්න. රූපයේ දැක්වෙන ආකාරයට රබර් තන්තු 3ක් ආධාරයෙන් E සහ B නම් ස්කන්ධ දෙකක් සම්බන්ධ කර ඇත. ආරම්භයේදී තන්තු 3ම විතතියට ලක් වී ඇත. E සහ B අතර තන්තුව සීරුවෙන් කපා හරින මොහොතේ ඒ ස්කන්ධයේ ත්වරණය වන්නේ. දැන් මෙතන තියෙන තන්තු සැහැල්ලු අවිතන්‍ය තන්තු නෙමෙයි. මේවා කියනවා රබර් තන්තු 3ක් කියලා. සැහැල්ලු වෙන්න පුළුවන්. අවිතන්‍ය නෑ. අවිතන්‍ය කියන්නේ නොඇදී තියෙන රබර් නිසා මේක ඇදීමකට ප්‍රත්‍යස්ත විදියට සලකන්න වෙන්නේ. ඒ නිසා නමුත් අපිට මෙතෙන්දි ප්‍රත්‍යස්තතාවය සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගැටලුවට පිළිතුරු සපයද්දී. මොකද්ද වෙන්නේ? මේ අපෙන් අහන්නේ A සහ B අතර තන්තු කොටස සීරුවෙන් කපා හරිනකොට ඒ වස්තුවේ ඒ ස්කන්ධයේ ත්වරණය. උතර බලන්න මෙන්න මේ A කියන වස්තුව සමතුලිතතාවයේ තියෙන්නේ කොහොමද කියලා දැන්. A කියන වස්තුව සමතුලිතතාවයේ තියෙන පහලින් සිරස්ව තියෙන A සහ B අතර තියෙන තන්තු කොටසෙන් සහ ඉහළින් තියෙන ආධාරකයට සම්බන්ධ කරලා තන්තු දෙකෙන්. එහෙමනම් දැන් පහලින් තියෙන තන්තු කොටස කපා හැරිය හොත් පහළට ඇති වෙන බලය නැති වෙලා යනවා. පහළට ඇති කරගෙන හිටි බලය නැති වෙලා යනවා. ඒතකොට පහළට ඇති කරන් හිටි බලය අපිට කොහොමද ලබා ගන්න වෙන්නේ?
පහළ වස්තුවේ ස්කන්ධය මොකද්ද? 2යි කිලෝග්‍රෑම්. එහෙමනම් මේකේ බර වෙන්නේ මොකක්ද? 2යි G. එහෙම නැත්නම් 20යි. අපි G 10ක් නිසා 20යි නිව්ටන් කියලා ගන්න පුළුවන්. 20යි නිව්ටන් නම් පහළට එල්ල කරලා තියෙන බලය, එල්ල වෙලා තියෙන බලය වෙන්නේ 20යි නිව්ටන් බලයක්. එතකොට මේ පහළ තන්තුව ආතතිය විදිහට අපිට ගන්න පුළුවන් 20යි නිව්ටන් කියලා. මොකද මේ පද්ධතිය සමතුලිතතාවයේ පවතින නිසා. ඊට පස්සේ මේ තන්තු කොටස කපා හැරියාම පහළ තියෙන මේ 20යි නිව්ටන් බලය නැති වෙනවා. එහෙමනම් ඒ කියන වස්තුව මත ඉහළට 20යි නිව්ටන් සංප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. එහෙමනම් ඒ වස්තුවට අපිට දාන්න පුළුවන් සමීකරණයක් මොකද්ද? අපි දාන සමීකරණය සමානයි ma. ඒතකොට F වෙන්නේ ඉහළ තියෙන සංප්‍රයුක්ත බලය F 20යි නිව්ටන්. ස්කන්ධය 1 කිලෝග්‍රෑම්. ඉතින් අපිට හරි සරලව ලැබෙන පිළිතුර කීයද? ත්වරණයේ එන්නේ 20යි ms ඍණ 2යි. හරින් පැහැදිලි. F සමාන ma වල දැම්ම F කියන්නේ 20යි නිව්ටන් සංප්‍රයුක්ත බලය ස්කන්ධය 1 කිලෝග්‍රෑම් නිසා A සමානයි 20යි ms ඍණ 2යි. බලන්න හරි සරලව ප්‍රශ්නෙට මුහුණ දුන්නා. දැන් මෙතෙන්දී අපි ප්‍රත්‍යස්තතාව ගැන හිතලා අපි එතකොට අපි ගත්තනම් මෙතන විතතියේ කොච්චරද ඒව මේව ගැන හිතන්න ගියා නම් මේක අපිට කරන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙමනම් අපිට පුළුවන් උනා මෙන්න මේ සංප්‍රයුක්ත බලය ගැන විතරක් හිතලා සමතුලිතතාවය ගැන සලකලා මෙන්න මේ පිළිතුර ලබා ගන්න. එතකොට මේකේ පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඊළඟට මම තවත් ප්‍රශ්නයක් තෝරාගත්තා යාන්ත්‍ර විද්‍යාවේ ද්‍රව ස්ථිතිය කියන කොටසෙන්. බලන්න ප්‍රශ්නය. කුහර ගෝලයක කුහරේ පරිමාව එහි බාහිර පරිමාවෙන් 4/3කි. කුහරේ පරිමාව බාහිර පරිමාවෙන් 4/3කි. මෙම ගෝලය සාපේක්ෂ ඝනත්වය 1.5ක් වන ද්‍රවයක් තුළ පාවෙන්නේ එහි පරිමාවෙන් අඩක් ද්‍රවය තුළ පවතින පරිදි. පරිමාවෙන් අඩක් ද්‍රවය තුළ පවතින පරිදි තමයි මේක පාවෙන්නේ. එතකොට අපෙන් අහනවා ද්‍රව්‍යයේ මෙන්න මේ ගෝලයේ තනලා තියෙන ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය වන්නේ. එතකොට බලන්න මෙන්න මේ මං ගන්නවා ගෝලයේ මුළු පරිමාව v කියලා. ඒතර බාහිර පරිමාවෙන් 4/3ක් තියෙනවා මේකේ කුහරයක්. මොකද්ද තියෙන්නේ? මේකේ කුහරයක් තියෙනවා බාහිර පරිමාවෙන් 4/3ක. එහෙමනම් මේකේ ස්කන්ධය අපි දන්නේ නැහැනේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. ඇත්තටම අපි මෙතෙන්දී දෙකෙන් එකක් ද්‍රවයේ තුල ගිලිලා පාවෙනවා නම් අපිට මේ සඳහා යොදා ගන්න වෙන්නේ මොකද්ද අපි යොදා ගන්න වෙන්නේ સિદ્ધාන්තය. මෙතෙන්දී යොදා ගන්න ඕනේ ඉපිලුම් නියමය. ඉපිලුම් නියම වලින් මොකද්ද කියවෙන්නේ? වස්තුවේ බර වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුමට සමානයි කියලා. එතකොට බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා ගන්න නම් මේක අපි දැනගන්න ඕනේ මොකද්ද? මේක අපි දැනගන්න ඕනේ ස්කන්ධය. වස්තුවේ ස්කන්ධය දන්නවනම් G වලින් වැඩි කරලා බර ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මෙන්න මේ වගේ අතම්බරයක් තමයි කියන්නේ. එතකොට mg සමාන වෙනවා u වලට. එතකොට කොහොමද මේ වස්තුවේ ස්කන්ධය ගන්න? අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් මම ගන්න මේ වස්තුව හදලා තියෙන පදාර්ථයේ ඝනත්වය d කියලා. එහෙනම් d සමානයි වස්තුවේ මුළු ස්කන්ධය m නම් m බෙදීම v. එතකොට මේ පදාර්ථයේ පැතිරලා තියෙන පරිමාව කොච්චරද? මුළු පරිමාවෙන් 4/3ක පරිමාවක් මේකේ තියෙනවා කුහරයක්. එන ඇත්තට මුළු පරිමාව මේ v කියන පරිමාවෙන් 4/1ක් තමයි මේ ස්කන්ධය පැතිරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ස්කන්ධය හොයාගනිද්දී ස්කන්ධය වෙන්නේ v බෙදීම 4යි d. ඕක තමයි මේ වස්තු ස්කන්ධය වෙන්නේ මේ පරිමාව ඇසුරින් ගත්තම. මොකද ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව නම් ස්කන්ධය සමාන වෙනවා ඝනත්වය වැඩි කිරීම පරිමාවට. ඝනත්වය වැඩි කිරීම පරිමාව. ඒතකොට මේකේ ස්කන්ධය පැතිරලා තියෙන පරිමාව වෙන්නේ v බෙදීම 4යි. ඒතකොට v බෙදීම 4 වැඩි කිරීම d වලින් අපිට පුළුවන් මේ වස්තුවේ ස්කන්ධය ගන්න. මේක g ගෙන් වැඩි කරා නම් අපිට ලැබෙනවා vd බෙදීම 4යි g වලින් අපිට වස්තුවේ බර ලබා ගන්න පුළුවන්. හරි. දැන් එතකොට වස්තුවේ බර කියන එක ලබා ගත්තා. දැන් ඊළඟට අපි බලමු කොහොමද උඩුකුරු තෙරපුම ලබා ගන්න කියලා. උඩුකුරු තෙරපුම ලබා ගන්නේ ආකිමිඩිස් නියමයෙන්. ආකිමිඩිස් නියමයෙන් කියනවා නිසල තරලයක් තුල
වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පවතින්නේ නම් වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවයේ බරට සමානයි. දැන් මේ මෙතෙන්දි කියන වස්තුව ගිලිලා තියෙන කොච්චර ප්‍රමාණයක්ද? මුළු පරිමාවෙන් අඩක්. මුළු පරිමාවෙන් අඩක් ගිලිලා තියෙනවා නම් මෙතන අපිට ලබා ගන්න වෙන්නේ අපි දන්නවා උඩුකුරු තෙරපුම එහෙම නැත්නම් U කියන එක ගන්න V ρ G වලින්. V කියන්නේ පරිමාව, ρ කියන්නේ ඝනත්වය ද්‍රවයේ නැත්නම් තරලයේ. ඊට පස්සේ G කියන්නේ ගුරුත්වජ තරණය. එතකොට V වෙන්නේ මොකද්ද මෙතෙන්දී? අර අර්ධයක් තමයි ගිලිලා තියෙන්නේ. අර්ධයක් කියන්නේ අඩක්. අඩක් ගිලිලා තියෙනවා කියන්නේ V වලට ගන්න වෙන්නේ V බෙදීම 2යි. ඊට පස්සේ මේක ඝනත්වය මම ගන්නවා ρ G. එහෙනම් දැන් ස්කන්ධය එහෙම නැත්නම් බර සමානයි U නිසා V බෙදීම 2යි ρ G කියලා ගන්න පුළුවන්. ඒතර මෙතන දීලා තියෙන්නේ ρ. ρ කියන එක අපි දන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් එනවා. මෙතන දීලා තියෙන්නේ මේ තරලයේ ඝනත්වය කියනවා සාපේක්ෂ ඝනත්වය 1.5ක් වෙන තරලයක් තුල කියලා. එහෙම නැත්නම් ද්‍රවයක් තුල. එතකොට අපි කොහොමද මේ තරලයේ ඝනත්වය හොයාගන්නේ? ඔන්න ආයි අපිට කතා කරන්න වෙනවා සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ පදාර්ථයේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වයෙන් යන ρ කියන එක සමාන වෙනවා. සාපේක්ෂ ඝනත්වය සමාන වෙනවා. මේ ρ බෙදීම මම ගන්නවා ජලයේ ඝනත්වය ρW කියලා. එතකොට අපිට සාපේක්ෂ ඝනත්වය කීයද කියලා දීලා තියෙනවා. සාපේක්ෂ ඝනත්වය 1.5ක් දීලා තියෙනවා නම් මෙන්න මේ පදාර්ථයේ ඝනත්වය වෙන්නේ මොකක්ද? 1.5යි ρW. එහෙනම් මෙන්න මේ ρ වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 1.5යි ρW වතාවක් G. මොකක්ද වෙන්නේ? GG දෙපැත්තේ කැපිලා යනවා. V කැපිලා යනවා. එතකොට මෙතන අපි D උක්ත කළොත් D වලට එනවා මෙතන 2ට 4ට කැපුණාම 2යි 2 වැඩි කිරීම 1.5යි ρW. එතකොට 3යි ρW. D සමානයි 3යි ρW. එතකොට ජලයේ ඝනත්වය කියන එක අපිට දීලා නැහැ. නමුත් අපෙන් අහන්නේ මොකද්ද? ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය. මෙන්න මේ පදාර්ථ එහෙම තමයි ගෝලය හදලා තියෙන ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය. D බෙදීම ρW එහෙම නැත්නම් D බෙදීම D කියන්නේ ඒ පදාර්ථයේ ඝනත්වය සහ ජලයේ ඝනත්වය අතර අනුපාතය. එහෙනම් D බෙදීම ρW තමයි හොයන්නේ. අහන්නේ. එහෙනම් D බෙදීම ρW වලට අගය කීයක් එනවද? 3ක් එනවා. මෙන්න මේක තමයි මෙන්න මේ ගැටලුවේ පිළිතුර වෙන්නේ. බලන්න. පිළිතුර කීයද එහෙමනම්? පිළිතුර වෙන්න ඕනේ 4 වෙනි පිළිතුර. පැහැදිලිනේ? D බෙදීම ρW අපි ලබා ගත්තා. ඒ කියන්නේ ගෝලයේ තනා තියෙන පදාර්ථයේ සාපේක්ෂ ඝනත්වය. ඒ ආකාරයට කතා කරාට පස්සේ ඊළඟට අපිට කතා කරන්න වෙනවා මෙන්න මේ ශක්තිය මනින ඒකක සම්බන්ධ ගැටලුවකට. ඊළඟට අපිට කතා කරන්න වෙන්නේ මේ ශක්තිය මිනුම් කරන ඒකක දෙකක් සම්බන්ධයෙන්. බලන්න ඊළඟ ප්‍රශ්නේ. MEV. මොකද්ද මේ MEV කියන්නේ? EV කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. කැපිටල් M එකක් තමයි දීලා තියෙන්නේ. කැපිටල් M වලින් සඳහන් වෙන්නේ අපි සාමාන්‍යයෙන් දක්වනවා කැපිටල් M වලින් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක. මෙගා කියන එක. එහෙමනම් EV M දැම්මම මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් සහ කිලෝවොට් පැය යන ශක්තිය මනින ඒකක දෙකකි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ එහෙනම් අපි ඔන්න ඔතනින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය මනින ඒකකයක්. හොඳට මතක තියාගන්න. එතකොට කිලෝවොට් පැය ඒත් ශක්තිය මනින ඒකක. කිලෝවොට් පැය. කිලෝවොට් වලින් නැත්නම් වොට් වලින් මනින්නේ මොකද්ද? අපි දන්නවා වොට් වලින් මනින්නේ ක්ෂමතාවය. නැත්නම් කිසියම් කාලයක නේ එක කාලයකදී සිදු කරන කාර්යපෙම නැත්නම් ශක්තිය වෙනස් වීම එහෙම නැත්නම් ශක්තිය හානි වීමේ ශීඝ්‍රතාවය තමයි වොට් වලින් මනින්නේ. ඒතකොට කිලෝවොට් වලින් ඒත් ක්ෂමතාවය. මේ කිලෝවොට් කියන එක වැඩි කරලා තියෙනවා කාලයෙන්. කාලය මනින එකක් තමයි පැය කියන්නේ. ඒතකොට කිලෝවොට් පැය කියන්නේ ශක්තිය මනින ඒකකයක්. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? කිලෝවොට් පැය එකක් සහ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් අතර අනුපාතය කොච්චරද කියලා. දැන් එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ජූල් කොච්චරද කියලා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ජූල් කොච්චරද? මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් සමාන වෙනවා 1.6 වරක් 10 - 19යි ජූල්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ
එකයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් සමානයි 1.6 වරක් 10 ඍණ 19යි ජූල්. එහෙමනම් මෙතෙන්ද කියන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක්. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් වෙන්න නම් මොකද්ද කීයෙන්ද වැඩි වෙනවද? 10 6න් නැවත ගුණ වෙන්න ඕනේ. එහෙමනම් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ 1.6 වැඩි කිරීම 10 6න් වැඩි වුණාම 10 ඍණ 19 6 ඇතුළු නම් 10 ඍණ 13ක් වෙන්න ඕනි. තොර බලන්න මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ජූල් 1.6 වරක් 10 ඍණ 13යි. ඊට පස්සේ කිලෝවොට් පැයක් කියන්නේ ජූල් කොච්චරද කියලා හොයමු. බලමු වොට් පැය WH කියන්නේ දැන් මෙතන කිලෝවොට් නිසා 1 කිලෝවොට් පැය කියන එක නම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. කිලෝවොට් එක වොට් කරන්න 10න් වැඩි කරන්න ඕනේ. පැය තප්පර කරන්න කීයෙන්ද වැඩි කරන්න ඕනේ? පැය මිනිත්තු කරන්න 60න් වැඩි කරන්න ඕනේ. නැවත මිනිත්තු තප්පර කරන්න නැවත 60න් වැඩි කරන්න. එතකොට පැය තප්පර කරන්න පැයක් තප්පර වලට හරවන්න නම් 3600න් වැඩි කරන්න. එතකොට බලන්න 1000 වැඩි කිරීම 3600යි කිලෝවොට් කියන එක වොට් එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් J ඍණ එක වැඩි කිරීම මෙතන H කියන එක තප්පර. බලන්න S ඍණ එකට S කියන එක කැපිලා ගියාම අපිට ලැබෙනවා ජූල් වලින් 3600 3.6 වරක් 10.6යි ජූල් කියලා ගන්න පුළුවන්. බලන්න මේ අනුපාතේ 3.6 වරක් 10.6යි ජූල්. එහෙමනම් දැන් අපෙන් අහන්නේ 1 කිලෝවොට් පැය බෙදීම 1 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එතකොට මේ අනුපාතය ගත්තොත් 1 කිලෝවොට් පැය බෙදීම 1 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ 3.6 වරක් 10.6 බෙදීම 1.6 වරක් 10 ඍණ 19. එතකොට බලන්න මොකක්ද දෙන්නේ? 3.6 1.6න් බෙදුනහම අපිට ඒක දැන් බෙද ඉන්න අවශ්‍ය නැහැ. මොකද අපේ දීලා තියෙන පිළිතුර දිහා බලපුවාම අපිට පේනවා මොකද්ද පේන්නේ? ඔක්කොගේම වම් පැත්තේ තියෙන සංඛ්‍යාව සමානයි. බලන්න පළවෙනි උත්තරෙත් 2.25, දෙවෙනි උත්තරෙත් 2.25, තුන්වෙනි උත්තරෙත් 2.25. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දකුණු පැත්තේ සංඛ්‍යාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද තියෙන්නේ? 10 ඍණ 25 තියෙනවා, 10 ඍණ 19 තියෙනවා, 10 ධන 19 තියෙනවා. දැන් මෙතන සුළු වුණාම මොකක්ද වෙන්නේ? එතකොට මේ පැත්තේ උත්තරේ ඉන්නේ 2.25. අපි සුළු කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දකුණු පැත්තේ මෙන්න 10 පාදයක සුළු කරාම මොකද්ද බලන්න? 10 6 බෙදීමක් 10 ඍණ 13. එතකොට 10 ඍණ 13 උඩට ගියාම මොකක්ද වෙන්නේ? ධන 13ක් වෙලා අර 6ත් එක්ක එකතු වුණාම කීයක්ද වෙන්නේ? 13 6යි 19. එහෙනම් අපේ පිළිතුර වෙන්න ඕනේ 2.25 වැඩි කිරීම 10 19යි. එහෙනම් අපිට ලබා ගන්න වෙන පිළිතුර විදියට අංක 3 තමයි මේකේ පිළිතුර වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම තෝරාගත්තා තාපය ඒකකයේ මෙන්න මේ උෂ්ණත්වමාන එතකොට මෙන්න මේ උෂ්ණත්ව පරිමාණ සම්බන්ධ ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්නය කියවන්න. පහත ප්‍රස්ථාරවල y අක්ෂයේ ඔස්සේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් පරිමාණයනොත් x අක්ෂයේ ඔස්සේ උෂ්ණත්වය ෆැරන්හයිට් පරිමාණයනොත් දක්වා ඇත. නිවැරදි ප්‍රස්ථාරය වන්නේ. මෙන්න මේ කතන්දරේ කියනකොට අපි දැනගෙන තියෙන්න ඕන සෙන්ටිග්‍රේඩ් පරිමාණය සහ සෙල්සියස් පරිමාණය අතර තියෙන සම්බන්ධතාවය. මොකද සෙන්ටිග්‍රේඩ් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය අතර තියෙන සම්බන්ධතාවය වෙන්නේ? අපි දන්නවා C සමානයි 5 බෙදීම 9යි F ඍණ 32යි කියලා. C සමානයි 5 බෙදීම 9යි F ඍණ 32යි. මේක අපි මතක තියාගෙන සිටිය යුතුයි. එතකොට දැන් මෙතෙන්දී අපිට මෙන්න මේ C සහ F කියන විචල්‍ය දෙක ස්වායත්ත සහ පරායත්ත විචල්‍ය ගැන සලකලා බලලා මෙන්න ප්‍රස්ථාරයට අනුව ගලප ගන්න ඕනේ. කොහොමද මේ වගේ එකක් ගලපගන්නේ? මේකේ y අක්ෂය විදියට තියෙන සෙන්ටිග්‍රේඩ්. එහෙනම් මේ තියෙන විදියම හරි. දැන් මේකේ බලන්න මේකේ C සමානයි 5 බෙදීම 9 වතාවක්. F අඩු කිරීම 5 බෙදීම 9 වතාවක් 32. මේක මොන වගේ සමීකරණයක්ද? මේ බලන්න මේක y සමානයි mx ඍණ c වගේ එකක් තියෙන්නේ.
y සමාන mx ඍණ c. ඒ කියන්නේ අපි දන්නවා මූල ලක්ෂය හරහා යන්නේ නැති කියන්නේ අන්තක්ඛණ්ඩයක් තියෙන සරල රේඛාවක සමීකරණය තමයි y සමාන mx ධන හෝ ඍණ c කියන්නේ. එතකොට අගේ ඍණ c නිසා අන්තක්ඛණ්ඩය කොහෙද තියෙන්නේ? බිඳුවට පහළින් ඍණ පැත්තේ නේද? ඒක නිසා දැන් බලන්න y සමාන mx ආකාරයේ y සමානයි mx ධන mx ආකාරයේ ප්‍රස්ථාර තුනක් තියෙනවා. එහෙනම් 4 සහ 5 කියන පිළිතුරු දෙක අපිට අයින් කරන්න පුළුවන්. බලන්න 4 සහ 5 කියන පිළිතුරු දෙකේ y සමානයි mx ආකාරයට නෙමෙයි ප්‍රස්ථාරයේ තියෙන්නේ. එහෙනම් බලන්න පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. පළවෙනි එකේ y සමාන mx ඍණ c. අන්තක්ඛණ්ඩය ඍණ පැත්තෙන් කැපෙන. y අක්ෂය ඍණ පැත්තෙන් කැපෙන. ඒක නිසා ඍණ c. දෙවෙනි එකේ y සමාන mx ධන c ආකාරය. තුන්වෙනි එක y සමාන mx විතරයි. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යනවා කියන අපි දන්නවා y සමාන mx ආකාරය කියලා. එහෙමනම් අපිට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් ඉන්නේ මොකක්ද? පළවෙනි පිළිතුර. මොකද ඒක y සමාන mx බලන්න ඍණ c ආකාර එකක් තියෙන. එතන අපිට c සහ f අතර එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධතාවය c සමානයි 5 බෙදීම 9 f ඍණ 32 ප්‍රකාශනය ඇසුරින් අපිට ගොඩනගා ගන්න පුළුවන් සමානතාවය y සමාන mx ඍණ c ආකාරයට ඊට අදාළ ප්‍රස්ථාරය අපිට පළවෙනි පිළිතුරෙන් ලැබෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ බලන්න. විද්‍යුත් ශාස්ත්‍ර පාඩමෙන් තෝරාගත්ත ප්‍රශ්නයක්. අර ආරෝ ඝන ගෝලයක මුළු පරිමාව පුරා ඒකාකාරීව පැතිරුණු විද්‍යුත් ආරෝපණ පවතී. දැන් මේ ප්‍රශ්නේ මේ කොටස කියනකොටම තේරුම් ගන්න ඕනි. ගෝලය පුරාම ආරෝපණ පැතිරලා තියෙනවා කියන්නේ මේක පරිවාරක ගෝලයක්. පරිවාරක ගෝලයක තමයි ආරෝපණ ගෝලය පුරාම පැතිරෙන්නේ. එතකොට මෙන්න මේ ගෝල කේන්ද්‍රය සිට මනින්න ලද්ද දුර r දුරකදී ශේෂ්ත්‍රය අනුලෝම සමානුපාතික වන්නේ මින් කවරකටද කියලා අහනවා. එතකොට මෙන්න මේ සම්බන්ධව මේ ගෝලයක් මෙහෙම සැලකුවොත් මේකේ ආරෝපණ මේ පුරාම පැතිරලා තියෙනවා. එතකොට පිටරත පෘෂ්ඨයේ තියෙනවා මේ ගෝලයේ පුරාම ආරෝපණ පැතිරලා තියෙනවා. මේක සන්නායක ගෝලයක් වුණා නම් මේ ආරෝපණ ටික මේ ගෝලයේ පෘෂ්ඨයට පැමිණෙනවා. පරිවාරක ගෝලයක් නිසා මේක පුරාම පැතිරලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනිනු ලබන දුරත් එක්ක විද්‍යුත් ශේෂ්ත්‍රය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර මේක ශේෂ්ත්‍රය වෙන්නේ මෙතෙන්ට එනකන් තමයි දුර r. ගෝලයේ අරය දුර වෙනකන් කොහොමද වෙනස් වෙන්නේ සහ ගෝලයෙන් පිටත, ඒ කියන්නේ ගෝල පෘෂ්ඨයෙන් ඉවතට කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඒතර මේ සම්බන්ධව අපි කතා කරද්දී අපි ගවුස් නියමයේ ඇසුරින් ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. අපිට පුළුවන් ගවුස් නියමය යොදන්න මෙන්න මේ ඇතුලේ පෘෂ්ඨයට. එතකොට අපිට මේ ප්‍රස්ථාරය අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට. මේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕන. r කියන තැනට එනකම් රේඛීය ප්‍රස්ථාරය. y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එතනින් පස්සේ ගෝලෙන් ඉවතට යනකොට දුස්සේශ්‍රය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට මෙතෙන්ට එනකම් e කියන එක සමානුපාතික වෙන්නේ r වලට. මෙතනින් පස්සේ e කියන එක සමානුපාතික වෙන්නේ එකයට r වර්ග වලට. ඒක නිසා තමයි e r එක්ක වෙනස් වීමේ ප්‍රස්ථාරය ඔන්න ඔය වගේ අපිට ලැබිලා තියෙන්නේ. එතකොට ගෝලයේ කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨයට වෙනකන් එහෙම නැත්නම් අරය සීමාව තුලදී දැන් මෙතෙන්දී අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. ගෝලයේ කේන්ද්‍රයේ සිට මනින ලද r දුරකදී r සිම්පල් r දුරකදී කියන එක මේ සිම්පල් r කියන එක අපිට දීලා තියෙනවා කැපිටල් r වලට වඩා කුඩා ගියන් වලදී කියලා. එතකොට කැපිටල් R කියන එක අපිට උඩින් හඳුන්වලා දෙලා තියෙනවා. අරය කැපිටල් R ඝන ගෝලයක. එතකොට ඝන ගෝලයක කියනවා නම් එතකොට මේ ඝන ගෝලය කියලා කියන නිසා අපි දන්නවා ගෝලයේ අරය R කැපිටල් R කියලා. ඊට පස්සේ ගෝලයේ අරයට වඩා අඩු දුරකදී තමයි මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මිනුම් කරන්නේ. එහෙමනම් ගෝල කේන්ද්‍රයේ ඉඳලා මිනුම් කරද්දී මේ අතර මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා ගෝලය තුලම තමයි අපි මේ මිනුම් කරන එක වළංගු වෙන්නේ. එහෙමනම් අපිට මේ ප්‍රස්ථාරයේ මොන කොටසද වළංගු වෙන්නේ? මෙන්න මේ R බිඳුව සහ r කියන අතර දුර ප්‍රමාණයත් ටික තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් e සමානුපාතික වෙනවා අපිට පේනවා. මොකටද? සිම්පල් r වලට. ඒ කියන්නේ මෙන්න මේ r දුර තියෙන සීමාව තුලදී e සමානුපාතික වෙන්නේ r වලට. එතන ඉහාට ගෝලෙන් පිටතට වුණා නම් e සමානුපාතික වෙන්නේ 1යට r වර්ග වලට සමාන ආකාරයක. ගෝලයේ පෘෂ්ඨේ විවාරක ගෝලයක්ද සන්නායක ගෝලයක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. e සමානුපාතික වෙන්නේ 1යට r වර්ග වලට. දැන් මේ ප්‍රස්ථාරෙම අපිට
සන්නායක ගෝලයක් සඳහා නම් ලැබෙන්නේ ගෝලයේ පෘෂ්ඨය ඇතුළත එනතන් ගෝලයේ ඇතුළත ආරෝපණ පවතින්නේ නැති නිසා සන්නායක ගෝලයක් සඳහා අපිට ලැබෙන්නේ විදුලි ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එහෙම නැත්නම් විදුලි ශේෂ්ත්‍රය දුරත් එක්ක වෙනස් වෙන්නේ ඔන්න යට ප්‍රස්ථාරයේ ආකාරයට. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ අණුව අපිට පුළුවන් මේකේ පිළිතුරු ලබා ගන්න. විදුලි ශේෂ්ත්‍රය අනුලෝමව සමානුපාතික වන්නේ R වලට. ඒ කියන්නේ උත්තරේ 3. මෙතෙන්දී 1R වර්ග කියලා නැහැ. 1R වර්ග කියන එක උත්තරේට ආව නම් මොකද්ද අපිට තෝරන්න වෙන පිළිතුර වෙන්නේ? R වල ඍණ 2යි කියලා. මෙතන 1R වර්ග කියලා දීලා නැහැ පිළිතුරු වල. අපිට දීලා තියෙන්නේ R ඍණ 2. ඒ කියන්නේ 1R වර්ග. නමුත් මේ අවස්ථාවේදී පිළිතුර වෙන්නේ නම් R. බලන්න පිළිතුර අංක 3. ඊළඟට අපි බලමු තවත් මං ධාරා විද්‍යුතය කියන කොටසෙන් තෝරාගත්ත ප්‍රශ්නයක්. කලින් කතා කරා විද්‍යුත් ශේෂ්ත්‍ර කොටසෙන් දැන් මෙන්න මේ ධාරා විද්‍යුතෙන් ප්‍රතිරෝධ සම්බන්ධව කතා කරන්න තියෙන ප්‍රශ්නයක්. බලන්න ප්‍රශ්න කියවන්න. අධි වෝල්ටීයතා විදුලි කේබලයක් සමන්විත වන්නේ රූපයේ දැක්වෙන පරිදි වාණයේ සන්නායකයක් හා ඒ වටා ඇති ඇලුමිනියම් සන්නායක 6කින්. ඒතර වාණයේ සන්නායකයක් වටා තවත් ඇලුමිනියම් සන්නායක 6ක් තියෙනවා. ඒතර මේ ඔක්කොම දැකලා තියෙනවා නේ මේ කීරි ගැහිලා වගේ තියෙනවා. දැන් කම්බියක් ගත්තම ඔය පාර තියෙන විදුලි රැහැන් එහෙම ගත්තාම තනි කම්බියක් නෙමෙයි තියෙන්නේ. ඔතපු කම්බියක් තමයි පේන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ රූපේ පෙන්වලා තියෙන මේ කම්බියක් තියෙන මොන ආකාරයෙන්ද කියලා. වාණයේ සන්නායකයක් වටා ඇලුමිනියම් සන්නායක 6ක් තියෙනවා. එතකොට මේක අපිට දීලා තියෙන වාණයේ සන්නායකයේ ප්‍රතිරෝධය RS. ඒ වගේම ඇලුමිනියම් සන්නායකයේ ප්‍රතිරෝධය RA ද නම් කේබලයේ ප්‍රතිරෝධය මොකක්ද කියලා අහනවා. දැන් බලන්න මෙතන වටේට තියෙනවා ඇලුමිනියම් සන්නායක 6ක්. එතකොට මේ ඔක්කොම ගත්තොත් අපිට දක්වන්න වෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයට. මේ ආකාරයට තමයි අපිට දක්වන්න වෙන්නේ. එතකොට මේ ආකාරයට තියෙනවා කියන්නේ මේ ඔක්කොම තියෙන්නේ සමාන්තරගතව. එතකොට බලන්න ඇලුමිනියම් සන්නායක 6 සමාන්තරගතයි කියන්නේ ඇලුමිනියම් සන්නායක එකක ප්‍රතිරෝධය RA නම් 6ක් ශ්‍රේණිගත සමාන්තරගතයි කියන්නේ. එතකොට ඒ 6 සමකය වෙන්නේ මොකක්ද? සමකය අවස්ථාවේදී අපි ගන්නෙ එකයට R සමාන එකයට R1 එකතු කිරීම එකයට R2 එකතු කිරීම එකයට R3. එහෙම නැත්නම් ඔක්කොම සමාන නම් අදාළ ප්‍රතිරෝධ ගණනෙන් බෙදලා ගන්නත් පුළුවන්. එහෙනම් මෙතන ඇලුමිනියම් සන්නායක වල ප්‍රතිරෝධය වෙන්නේ සමකය වෙන්නේ RA බෙදීම 6යි. ඒතර ඒකත් ඒ RA බෙදීම 6 කියන සන්නායකයත් එක්කත් එහෙම නැත්නම් සමකයත් එක්කත් RS එහෙම නැත්නම් වාණේ කොටස සමාන්තරගතයි. එතකොට අපිට ගන්න පුළුවන් ගුණිත දැන් එතකොට දෙකයිනේ තියෙන සමාන්තරගතව ගුණිතය බෙදීම i කින්. ගුණිතය වෙන්නේ එතකොට අපිට ගන්න පුළුවන් RS ගුණ කිරීම 6යි RA බෙදීම 6 එකතුව ගත්තොත් RS එකතු කිරීම RA බෙදීම 6. එතකොට 6 යට පොදු හරය සැලකුවාම 6 RS වැඩි කිරීම RA බෙදීම 6 බෙදීම මෙතන 6යි RS එකතු කිරීම RA සම්පූර්ණ එක බෙදීම 6 කියලා ගන්න. එතකොට 6 කැපිලා ගියාම අපිට පිළිතුර ලැබෙනවා RS RA බෙදීම 6යි RS RA කියලා. මෙන්න මේක තමයි පිළිතුර විදියට අපිට ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට මේ සියල්ලම සමාන්තරගතයි. මුලින් අපි කරන්නේ එකම වර්ගයේ වයි සමකය හොයලා ඊට පස්සේ ඒ කියන්නේ ඇලුමිනියම් වල හොයලා අපි සමාන්තරගත නිසා වාණේ සමගත් ගුණිත බෙදීම එකකින් අවසාන පිළිතුර ලබා ගත්තා. ඊළඟට මම තෝරා ගන්නවා තවත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නැවතත් යාන්ත්‍ර විද්‍යාවේ කෝණික චලිතය සම්බන්ධ ප්‍රශ්නයක්ම තමයි මම තෝරාගන්නේ. බලන්න කෝණික චලිතය එහෙම නැත්නම් වෘත්ත චලිතය සම්බන්ධ ප්‍රශ්නයක්. වෘත්තාකාර භ්‍රමණ තැටියක කේන්ද්‍රයේ ස්කන්ධයේ M වූ අයිස් කැටයක් ඇත. තැටියේ අක්ෂය වටා පද්ධතිය ඔමෙගා කෝණික ප්‍රවේගයකින් නියත ඔමෙගා කෝණික ප්‍රවේගයකින්
භ්‍රමණය වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අයිස් කැටය වාෂ්පීභවනයකින් තොරව මුළුමනින්ම දිය වූ විට පද්ධතියේ කෝණික ප්‍රවේගය මොකක්ද කියලා අහන්න. දැන් බලන්න මෙන්න මේ වගේ තැටියක් තියෙනවා. මේ තැටියේ අයිස් කැටයක් තියලා තිනවා. මේ අයිස් කැටය කේන්ද්‍රයේ තියලා තිනකොට මේකේ කෝණික ප්‍රවේගය කලින් මුලින් අවස්ථාවේදී ඔමෙගා. මේ අක්ෂය වටා. මම වෙන කෝණික ප්‍රවේගය ඔමෙගා වෙනවා. එතකොට මේ ඔමෙගා වෙන කෝණික ප්‍රවේගය අපේ මොකක් වෙනවද කියලා අහනවා මේ අයිස් කැටය දිය වුණාට පස්සේ. අයිස් කැටය දිය වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ අයිස් කැටය අඩංගන මේ ජලය මේ තැටිය පුරා පැතිරෙනවා. මේ තැටිය පුරා පැතිරෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ පද්ධතියේ අවස්ථි ගූර්ණයට මොකක්ද වෙන්නේ? කලින් අවස්ථි ගූර්ණයට වඩා දැන් නව අවස්ථි ගූර්ණය වැඩි වෙනවා. හේතුව තමයි මේ කලින් අයිස් කැටේ තිබුණු ජලය අයිස් කැටේ එකතු වෙලා තිබුණු ජලය මේක පැතිරුණු නිසා මේ ස්කන්ධයේ පැතිරීමක් වෙනවා. ස්කන්ධයේ පැතිරීමක් වෙන නිසා දැන් අවස්ථි ගූර්ණය වැඩි. එතකොට අපි දන්නවා කෝණික ගමනත සංස්ථිත අණුව I1 omega 1 සමානයි I2 omega 2 නම් omega I1 වලට වඩා I2 වැඩි වෙනවා නම් omega 1 වලට වඩා omega 2 කියන එක කුඩා වෙන්න ඕනේ. එහෙම නැත්නම් කලින් අවස්ථාවේදී කෝණික ප්‍රවේගය නව අවස්ථාවේදී කෝණික ප්‍රවේගයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙමනම් අපි පිළිතුර තේරුවොත් දැන් අපෙන් අහනවා පද්ධතියේ නව කෝණික ප්‍රවේගය ශුන්‍ය වෙන්නේ නැහැ. ඔමෙගාට සමාන වෙන විදියකුත් නැහැ. ඔමෙගාට වඩා වැඩි වෙයි. ඒක පිළිගන්න බෑ. ඔමෙගාට වඩා අඩු වෙයි. අන්න ඒක තමයි එහෙනම් පිළිතුර වෙන්න ඕනේ. බලන්න ඔමෙගාට වඩා අඩු වෙනවනේ. මෙන්න මේකට අනුව අපිට කෝණික ගමනතා සංස්ථිතියට අනුව අපිට පැහැදිලි වෙනවා ඔමෙගා කියන එක අඩු වෙනවා කියලා. හරි. ඊට පස්සේ එම යාන්ත්‍රික විද්‍යා ප්‍රශ්නෙන් පස්සේ මම නැවතත් ධාරා විද්‍යුතයේ විද්‍යුත් ප්‍රතිරෝධය සම්බන්ධ ගැටලුවකට තමයි යොමු වෙන්නේ. බලන්න ප්‍රශ්න අංක 19ට අදාළව සාමාන්‍ය R ප්‍රතිරෝධ 4ක් සමන්විත රූපයේ දැක්වෙන ප්‍රතිරෝධ ජාලයේ ඒ සහ O අතර සමග ප්‍රතිරෝධය වනුයේ. සමාන R ප්‍රතිරෝධ 4කින් සමන්විත රූපයේ ඒ සහ O අතර සමග ප්‍රතිරෝධය මොකක්ද කියලා අහන්න. බලන්න ප්‍රතිරෝධ 4ක් තියෙනවා. මේකේ ඒ සහ O අතර සමකය අහන්න. දැන් ඒ සහ O අතර සලකද්දී අපිට බලන්න මෙන්න මේ D සහ C අතර තියෙන ප්‍රතිරෝධයේ අදාළත්වයක් තියෙනවද? D O සමග ඍජුව සම්බන්ධ වෙනවා. C O සමග ඍජුව සම්බන්ධ වෙනවා. කියන්නේ සන්නායකයකින් සම්බන්ධ වෙනවා කියන ප්‍රතිරෝධයක් නැහැ කියන එක. කියන්නේ අපිට පුළුවන් ඒ අග්‍ර දැන් B අග්‍රය O අග්‍රය සහ C අග්‍රය එහෙම නැත්නම් මේ ලක්ෂ්‍ය තුනම එකම ලක්ෂයකට යා කරගන්න. එතකොට මෙන්න මේ D සහ C අතර තියෙන R කියන යටම තියෙන මේ තිරස්ව තියෙන ප්‍රතිරෝධය නොසලකා හරින්න පුළුවන්. එතකොට BOC කියන ලක්ෂ්‍ය තුන එකිනෙක සමපාත වෙනවා. එතකොට මේ ලක්ෂ්‍ය තුන සමපාත වුනහම මේ R කියන R කියන ප්‍රතිරෝධ තුන ඉහළ කෙළවර සම්බන්ධ වෙලා තියෙනවා ඒ ලක්ෂ්‍යයට. අනිත් කෙළවර එන සම්බන්ධ වෙන කොහාටද? O ලක්ෂ්‍යයට, B ලක්ෂ්‍යයට, C ලක්ෂ්‍යයට. එතකොට ඒ තුනම එකම ලක්ෂ්‍යයක් නම් O ලක්ෂ්‍ය කියලා ගමු. O ලක්ෂ්‍යයට සම්බන්ධ වෙන ප්‍රතිරෝධ තුනක් ලක්ෂ්‍ය දෙකකට දෙපැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොන අවස්ථාවද? සමාන්තරගත ප්‍රතිරෝධ තුනක් තියෙනවා කියලා. එහෙනම් ප්‍රතිරෝධ තුන සමාන්තරගත නම් R එකට R එකතු කරේ මේකට R එකතු කරේ මේකට R තුනක් කියන්නේ 3 බෙදීම R. එහෙම නැත්නම් අපිට සමකේ විදිහට පිළිතුර ලැබෙනවා R බෙදීම 3යි. එහෙමනම් මේකේ පිළිතුර වෙන්නේ R බෙදීම 3 කියන පළවෙනි පිළිතුර. ඊට පස්සේ ධාරා විද්‍යුතයේ එම ප්‍රශ්නයෙන් පස්සේ මම යොමු වෙනවා සරල අනුවර්ති චලිතය සම්බන්ධ වෙන මෙන්න මේ දෝලන තරංග පාඩමේ එන ප්‍රශ්නයකට. බලන්න ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. සරල අනුවර්ති චලිතයක යෙදෙන වස්තුවක විස්තරය AV. විස්තරය කියන්නේ අචල ලක්ෂී එහෙම නැත්නම් දෝලන කේන්ද්‍රයේ සිට එක් දිශාවකට සිදු කරන උපරිම විස්ථාපනය. උපරිම විස්ථාපනය කැපිටල් A කියලා කියනවා. වස්තුවේ වේගය එහි උපරිම වේගයෙන් අර්ධයකට සමාන වන පිහිටුමට
චලිතයේ දෝලන කේන්ද්‍රයේ සිට ඇති දුර කොච්චරද කියලා අහන්නේ. එතකොට සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා නම් අපි දන්නවා මේකේ විස්තරය අපිට දීලා තිනවා E කියලා. එතකොට සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා නම් මෙතන අපි ගමු දෝලන කේන්ද්‍රය ඕනම් මෙහෙට ගිහිල්ලා නැවත මෙහෙට ඇවිල්ලා නැවත මෙහෙට යනවා. ඒ කියන්නේ වෙන්නේ සරල අනුවර්තී චලිතය. මෙහෙට යනවා ආයේ මෙහෙට එනවා නැවත මෙන්න. එතකොට මෙතන සහ මෙන්න මෙතන අතර උපරිම දුර වෙන්නේ කැපිටල් A එක තමයි විස්තරය කියලා කියන්නේ. එතකොට මේ ඕලක්ෂයෙන් පටන් ගත් එකක් මේ කෙලවරට ගිහිල්ලා නැවත මෙහෙට ඇවිල්ලා මෙතෙන්ට යන එකට එහෙම නැත්නම් සම්පූර්ණ වක්‍රයක් සම්පූර්ණ වටයක් සම්පූර්ණ කරන්න ගත වෙන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. ඒක කාලයකදී සම්පූර්ණ කරන වක්‍ර සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. එහෙමනම් දැන් අපිට කියන්නේ මෙන්න මේ දැන් අපි දන්නවා තව දෙයක්. අපිට ප්‍රවේගය ලබා ගන්න සමීකරණය මොකද්ද? v වර්ග සමානයි ඔමෙගා වර්ග වතාවක් a වර්ග අඩු කිරීම x වර්ග. මෙන්න මේ සමීකරණයට අනුව උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ Vmax maximum වගේ. එහෙම නැත්නම් උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ උපරිම ප්‍රවේගයගේ ඔමෙගා a x සමානයි බිඳුව. අපි x කියන්නේ මෙතන ඉඳලා මනින දුර. මෙන්න මේක තමයි x කියන්නේ. දෝලන කේන්ද්‍රය එහෙම නැත්නම් අචල ලක්ෂයේ ඉඳලා මනින දුර තමයි x කියන්නේ. මෙන්න මේ x කියන එක අගය අනුව මේ අපිට ප්‍රවේගය ලැබෙනවා. ඒතර x අගය බිඳුව නම් එහෙම නැත්නම් දෝලන කේන්ද්‍රයේදී තමයි අපිට උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ. අපිට උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ උපරිම ප්‍රවේගයක් එහෙම නැත්නම් Vmax කියන එක ලැබෙන්නේ දෝලන කේන්ද්‍රය. ඒක තමයි ඔමෙගා a. දැන් අපෙන් අහන්නේ මෙන්න උපරිම ප්‍රවේගයෙන් දැන් උපරිම වේගයෙන් අර්ධයකට සමාන වන අවස්ථාවේදී දෝලන කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ x දුර කොච්චරද කියලා තමයි අහන්නේ. එහෙමනම් අපිට මේක හොයන්න මෙන්න මේ සමීකරණයටම යොදන්න පුළුවන්. මේ සමීකරණයටම යෙදුවොත් අපිට ලැබෙනවා v වර්ග සමානයි ඔමෙගා වර්ග වතාවක් a වර්ග අඩු කිරීම x වර්ග නම් ඔමෙගා වර්ග කියන්නේ මෙන්න මේ උපරිම ප්‍රවේගයේ වර්ගයේ උපරිම ප්‍රවේගයෙන් අර්ධයක්. එහෙම නැත්නම් ඔමෙගා a තමයි උපරිම ප්‍රවේගය මේකෙන් භාගය. ඒකේ වර්ගය වැඩි කිරීම සමානයි ඔමෙගා වර්ග වතාව a වර්ග අඩු කිරීම x වර්ග. එතන මෙතන ඔමෙගා වර්ග a වර්ග බෙදීම 4යි මේ පැත්තේ ඔමෙගා වර්ග සමාන a වර්ග අඩු කිරීම x වර්ග. එතන ඔමෙගා වර්ග කැපිලා යනවා මේ පැත්තේ ඉතුරුනේ a වර්ග බෙදීම 4යි x වර්ග අපි යුක්ත කළොත් ඔමෙගා a වර්ග කියන එක මේ පැත්තේ a වර්ග අඩු කිරීම a වර්ග බෙදීම 4යි මේක සුළු කරාම 3යි a වර්ග බෙදීම 4ක් එනවා. ඊට පස්සේ x කියන එක ගත්තාම x සමානයි මූල 3යි a බෙදීම 2ක් කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. ඒ කියන්නේ උපරිම ප්‍රවේගය උපරිම වේගය අර්ධයක් වෙන අවස්ථාවේදී දෝලන කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර වෙන්නේ එහෙම නැත්නම් විස්ථාපනය වෙන්නේ මූල 3යි a බෙදීම 2යි. මෙතෙන්දී a කියලා කියන්නේ සරල අනුවර්තී චලිතයේ විස්තරය. එතකොට ওই සරල අනුවර්තී චලිත සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඔය කතා කළේ. අපි ඊළඟට යමු තවත් ගැටලුවකට. ඒක නැවතත් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ ගැටලුවක්. ප්‍රක්ෂිප්ත සම්බන්ධ කරගෙන තියෙන ගැටලුවක් තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න මේ ප්‍රශ්නේ කියවන්න. මේකේ කියනවා අංශුවක් තිරසට ආනතව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලබන්නේ ඒ එළඹෙන උපරිම උස එහි තිරස් පරාසයට සමාන වන පරිදි වේ. ඒ එළඹෙන උපරිම උස තිරස් පරාසයට සමාන වන පරිදි වේ. එහි ප්‍රක්ෂේපණ ප්‍රවේගය තිරසට දක්වන ආනතිය මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් එතකොට අපි ප්‍රක්ෂිප්තයක් ඇඳගත්තාම මේ ප්‍රක්ෂිප්තයේ තිරස් පරාසය උපරිම උසට සමානයි. මෙන්න මේ උපරිම උසට සමාන වෙනවා තිරස් පරාසය. මෙන්න මේක සමාන වෙනවා උපරිම උසට. අපි මේකත් ගමු x ම කියලා. එතකොට අපි උපරිම උස ලබා ගන්නේ කොහොමද? උපරිම උස ලබා ගන්න පුළුවන් අපිට යොදන සමීකරණය මොකද්ද? මෙන්න මෙතනින් අපි මේ u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා කියලා ගන්න මෙතන ආනතිය θ. ඊට මම ඉහළට යොදන්න පුළුවන් ප්‍රකාශනයක් v වර්ග සමානයි u වර්ග ධන 2ක් as. එතන මේ v වර්ගයේ අවසාන ප්‍රවේගය උපරිම උසේදී සිරස්ව ඉහළට අවසාන ප්‍රවේගය ශුන්‍ය වෙනවා. ඒ වගේම u වර්ග වෙන්නේ ඉහළට ප්‍රවේගය වෙන්නේ මොකක්ද?
u sin theta ගේ වර්ගය. එතකොට ත්වරණය ඍණ g උපරිම උස. නැත්නම් අපි ඒක x කියලා ගමු. ඒක අපිට ලබා ගන්න පුළුවන්. එතකොට x වලට අගේනවා u වර්ග sin වර්ග θ බෙදීම 2g. ඕක තමයි උපරිම උස සඳහා ලැබෙන ප්‍රකාශනය වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් උපරිම උස එහෙම නැත්නම් මෙන්න මේ සමස්ත චලිතයට මේ ප්‍රක්ෂිප්තයේ පියාසර කාලය හොයාගන්න සිරස්ව ඉහළට යොදන්න s සමාන ut ධන භාගයයි at වර්ග. ඉහළට යොදන s සමාන ut ධන භාගයයි at වර්ගය යෙදුවොත් ඉහළට විස්ථාපනය බිඳුවයි. ඉහළට ප්‍රවේගයෙන් u sin θ වැඩි කිරීම කැපිටල් අපි t කියලා ගමු පියාසර කාලය. ඕක තමයි ලැබෙන්නේ. එතකොට එතනින් අපිට t සඳහා ලැබෙනවා t සමානයි 2 u sin θ බෙදීම g කියලා. ඕක තමයි පියාසර කාලය. දැන් අපිට පුළුවන් හොයාගන්න තිරස් පරාසය. තිරස් පරාසය හොයාගන්න අපිට යොදන්න පුළුවන් තිරස්ස s සමාන ut ධන භාගයයි at වර්ග. s සමාන ut ධන භාගයයි at වර්ගය යෙදුවොත් s සමානයි ut ධන භාගයක් at වර්ග යොදනවා තිරස්ව. එතකොට s වෙන්නේ x මේක u වෙන u cos θ ත්වරණයක් නැහැ. ඒ නිසා මේ පදේ බිඳුවයි. t වෙන්නේ මේක 2u sin θ බෙදීම g. 2u sin θ බෙදීම g තමයි කාලය වෙන්නේ. එතකොට x කියන එක අපි කලින් හොයාගත්තා. x වලට එන්නේ මොකද්ද? u වර්ග sin වර්ග θ බෙදීම g. මෙතනින් එනවා 2u වර්ග sin θ cos θ බෙදීම g. මෙතනින් sin θ කැපෙනවා, g කැපෙනවා, u වර්ග කැපෙනවා. මෙතන ඉතුරු වෙනවා sin θ සමානයි 4 වැඩි කිරීම cos θ. එතකොට sin θ බෙදීම cos θ ගත්තොත් tan θ සමානයි 4යි. නැත්නම් θ සමානයි tan inverse 4යි කියලා ගන්න පුළුවන් අවසාන පිළිතුර. එතකොට මේකේ අපෙන් අහන්නේ වස්තුව ප්‍රක්ෂේපණය කරන ආනතිය මොකක්ද කියලා. ආනතිය වෙන්නේ θ කෝණේ යහන් θ සමාන tan inverse 4යි. අපිට දීලා තියෙන පිළිතුරු කිහිපයක් නේද? බලන්න. 4න් 1යි 2න් 1යි 1යි 2යි 4යි. එහෙමනම් පිළිතුරු විදිහට අපිට තෝරගන්න වෙන්නේ මොකක්ද? පිළිතුරු විදිහට තෝරගන්න වෙන්නේ 5 වන පිළිතුර. ඒ ආකාරයට අපිට අද ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා අපිට මේ ගැටලු සාකච්ඡා කරන්න. නැවතත් දවසක අපි මේ වගේ හමු වෙන බලාපොරොත්තුෙන් ඔයගොල්ලන්ට අදට සමුදෙනවා. ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක්. ආයිබෝවන්.